එතකොට අද අපිට පටන් ගන්න තියෙන්නේ හරි සරල යන්ත්‍ර කියන පාඩම. හරි සරල යන්ත්‍ර කියන පාඩම. හරි. එතකොට මොනවාද මේ සරල යන්ත්‍රයක් කියලා කියන්නේ? මොන වගේ දෙයක්ද මේ සරල යන්ත්‍රයක්? හරි සරල යන්ත්‍රයක් කියලා කියන්නේ. හරි යන්ත්‍රයක් කියන එක අපි හැමෝම දන්නවනේ. යන්ත්‍රයක් කියලා කියන්නේ මොනවාද? අපි මොනාහරි දෙයකට හරි මොනාහරි දෙයකට කියන්නේ භාවිතා කරන මැෂින් එකකට මැෂින් එකක් වගේ දෙයකට ඒ කියන්නේ මොනාහරි වැඩක් පහසු කරගන්න භාවිතා කරන දෙයකට තමයි යන්ත්‍රය කියලා කියන්නේ. කියන්නේ අපි ඔන්න දැන් ගෙදර ඉස්සර වගේ නෙමෙයි මොනවාද අපිට තිබ්බොත් එහෙම මොනාහරි අඹර ගන්න ඉස්සර වගේ ගලේ අඹරන්නේ මොකද කරන්නේ? ඉතින් බ්ලෙන්ඩරේ දැම්මා ගත්තා. හරි අන්න මේ විදිහට වැඩ පහසු කරන දෙයක් තමයි මේ යන්ත්‍රයක් කියලා කියන්නේ. හරි ඒකට සරල යන්ත්‍ර කියලා කියන්නේ මොනවාද? හරි සරල යන්ත්‍ර කියලා කියන්නේ සරල යන්ත්‍රයක් වැඩ පහසු කරන යන්ත්‍රම තමයි. හැබැයි මේවා සරලයි. හරි අර සාමාන්‍ය අපි බ්ලෙන්ඩරයක් තරම් ලොකු ඇටවුමක් නෙමෙයි ලොකු දෙයක් නෙමෙයි මේ යන්ත්‍රවල තියෙනවා සරල යන්ත්‍ර. හරි දැන් මෙන්න මේ විදියට. හරි දැන් හිතන්න අපිට තියෙනවා මෙන්න මෙහෙම තඩි ගලක් තියෙනවා මේ තඩි ගල පෙරලන්න ඕන. හරි මේ තඩි ගල පෙරලන්න ඕනේ වුණාම අපි මෙහෙම මේක අතින් තල්ලු කරනවා වෙනුවට හරි එහෙම හරි අතින් තල්ලු කරනවා වෙනුවට මොකද අපි කරන්නේ? අපි මෙතනින් මෙන්න මෙහෙම අලවංගුව දාලා හරි මෙතනින් මොකක් හරි ගලක් වගේ එකක් තියලා මේ පැත්තෙන් පහළට අද කරනවා. හරි මේ අතින් තල්ලු කරනවට වඩා පහසුවෙන් අපේ කාර්යය ඔන්න කරගන්නවා. හරි තවත් දෙයක් කරගත්තොත් එහෙම ඔයාලා හිතන්න ඔන්න අපි දැන් ලොරියකට බඩු පටවන්න යන්නේ ලොරියකට බඩු පටවනවා නම් හරි ලොරියකට බඩු පටවනවා නම් හරි ලොරියකට මේ බඩු පටවන්න යද්දී හරි ලොරියකට බඩු පටවන්න යද්දී අපි අතෙන් උස්සලා අතෙන් මෙහෙම අපි බඩුව උස්සලා හරි ආයෙ මෙතනින් ගිහින් තියන්න තිබ්බොත් එහෙම මේක ටිකක් අපහසුයි නේ ඒක ටිකක් අපහසුයි. හරි අපි හිතා ඔයාලා හිතන්නේ මේක තාර පීප්පයක් කියලා. හරි තාර පීප්පයක් අපිට මුස්සලා ගිහින් තියන්න අමාරුයි. මොකද කරන්නේ ඒ නිසා? ඒ නිසා මේකට මෙන්න මෙහෙම හේතු කරනවා. මේකට මෙන්න මෙහෙම ලෑලි දෙකක් වගේ හේතු කරලා හරි ලෑලි දෙකක් වගේ මෙන්න මෙහෙම හේතු කරලා මේක උඩ තියලා තමයි ඔන්න දැන් අපි ඔය තාර පීප්පේ තල්ලු කරලා යවන්නේ. හරි දැන් යන්තාක් දුරට පහසුයි නේද? මේක උස්සලා තාර පීප්පේ මෙහෙම උස්සලා ගිහින් තියනට වඩා මේක දිගේ තල්ලු කරන එක යන්තාක් දුරට පහසුයි. ඔන්න තව එකක් එක දෙයක්. හරි ඊළඟට අපිට තව දෙයක් තියෙනවා. හරි අපි ලිඳෙන් වතුර අදින එක. හරි මේවා කරලා තියෙන ළමයිට මේවා තේරෙන්නේ නැති. හරි ලිඳෙන් වතුර අදින එක මොකද කරන්නේ? අපි කෙලින් එහෙම හරි මෙහෙම කෙලින්ම වතුර අදින්න යනවා නම් ලිඳකින් හරි ඒක පොඩ්ඩක් අමාරුයි. හරි ඒ වෙනුවට මොකද්ද අපි කරන්නේ? ඒ වෙනුවට අපි මේ ලිඳෙන් වතුර අදින්න මෙතන පාවිච්චි කරනවා මෙන්න මෙහෙම කප්පියක්. එතකොට ඔන්න අපි ඒකත් පහසු කරගත්තේ ලිඳෙන් වතුර අදිනවා කියන ක්‍රියාකාරීත්වයත් ඔන්න අපි පහසු කරගත්තා. හරි ඊළඟට මේ හිතන්න මොකද්ද අපි කියන්නේ? නා ඉරමනේ අර මොකද්ද අපි කියන්නේ ඒකට මොන ඉරමනේ නම් මතක නැහැ. හරි ඔන්න දැන් පොල් ගාන්න අපිට තියෙනවා. හරි ඊට ඔන්න දැන් පොල් ගාන්න තියෙනවා. මේ පොල් ගාන්න තියෙන ඉරමනේ හරි මෙන්න මෙතන ඔන්න දැන් අර දැටි ටික හයි කරලා තියෙනවා. හරි අපිට මේක තිබ්බොත් එහෙනම් මෙතනින් කරකවන්න. මේක තිබ්බොත් මෙතනින් කරකවන්න. ඒ වැඩේ පහසුයිද අපහසුයිද? ඒ වැඩේ අපිට ටිකක් අපහසුයි. හරි ඒ නිසා මේකට සෙට් කරනවා මෙන්න මේ මොකද්ද? මෙන්න මෙහෙම අණ්ඩ. ඔන්න බලන්න. දැන් අපිට මේක කරකවලා පහසුවෙන් පොල් ටික ගන්න පුළුවන්. හරි බලන්න එතකොට මෙතනදී මේ ගල තල්ලු කරනවා කියන එකට මේ විදිහට අලවංගුවක් දාලා උස්සලා ඒ වැඩි අපි පහසු කරගත්තා. හරි ඊට පස්සේ මෙතනදී මේ තාර පීප්පේ තල්ලු කරනවා කියන එක හරිද? මෙතනින් උස්සලා මෙතන ගිහින් තියන්න බැරි නිසා මේ ආනත තලයේ දිගේ තල්ලු කරලා හරි මේ ආනත තලයේ දිගේ තල්ලු කරලා ඒ කාර්යයක් පහසු කරගත්තා. හරි ඊට පස්සේ මෙතනදී මේ ලිඳෙන් වතුර අදිනවා කියන එක කෙලින් අදින්න අපහසු නිසා මොකද කරගත්තේ? මෙන්න මේ කප්පිය දාලා මේ කප්පිය හරහා මේ වතුර ටික අදිනවා.
හරි ඊළඟට අපි හිතමනින් පොල් ගන්න කිවි මෙතනින් කරක පොල් ගන්න අපහසු නිසා මොකද කරන්නේ ඒකනේ එහෙම අණ්ඩක් සෙට් කරලා අණ්ඩ කරක අපි ඔන්න මේකේ මොනවද කියන්නේ පොල් ටික ගා ගන්නවා පහසුයි හරි බලන්න අර සාමාන්‍ය යන්ත්‍ර වගේමයි නේ අපේ ගෙදර මොනවද ධාන්‍ය අඹර ගන්න අපේ බ්ලෙන්ඩර් එක ඒ බ්ලෙන්ඩර් එකේ යන්ත්‍රයේ සහාය දුන්නා වගේ හරි අපි කරන කාර්යයන් වලට හරි අපි කරන කාර්යයන් පහසු කරගන්න පාවිච්චි වෙච්ච මොන වගේ උපකරණද මේ සරල උපකරණ ටිකක් මේවා හරි මේවා සරල යන්ත්‍ර ටිකක් හරි මෙන්න මේ වගේ යන්ත්‍ර වලට තමයි අපි කියන්නේ සරල යන්ත්‍ර කියලා මේවා සරල දේවල් නෙවෙයි ඊටම සංකීර්ණ දේවල් නෙවෙයි මේවා හරි මේවා ඊටම සරල දේවල් එතකොට මෙන්න මේ විදිහට අලවංගුව වගේ දේවල් දාලා ඔය දණ්ඩක් පාවිච්චි කරලා කාර්යයක් පහසු කරගද්දී ඔන්න ඔය දණ්ඩට අපි කියනවා ලීවරයක් කියලා. හරි? මේ දණ්ඩට අපි කියනවා මොකද්ද? ලීවරය කියලා. හරිද? ඊළඟට මෙන්න මේ විදිහට අපි කාර්යයන් පහසු කරගන්න පාවිච්චි කරන මෙන්න මේ තලයට. මෙන්න මේ ඇදේට තියෙන තලයට. පොළවට ආනතව තියෙන තලයට. අපි මේකට කියනවා මොකක්ද? ආනත තලය කියලා. ආනත තලය කියලා. හරි. ඊළඟට මේක කප්පි කියනවා වගේ කවුරුත් අඳුරනවා. මේකට මොකද්ද කියන්නේ? කප්පිය. හරි. ඊළඟට මේකට මොකද්ද කියන්නේ? හරි. බලන්න මේකට මුලින්ම සෙට් වෙනවා මොකද්ද? ඒකට කියනවා අපි අක්ෂි දණ්ඩ කියලා. හරි. මෙන්න මේ මැද්දෙන් මේ සෙට් වෙන එකට අපි කියනවා මොකද්ද? අක්ෂි දණ්ඩ. මේ අක්ෂි දණ්ඩ වටේ මොකද වෙන්නේ මේක? චක්‍රයක් කරකවනවා. මේ අක්ෂි දණ්ඩ වටේ චක්‍රයක් කරකවනවා. ඒ නිසා අපි මෙන්න මේකට කියනවා චක්‍රය සහ අක්ෂි දණ්ඩ කියලා. චක්‍රය සහ අක්ෂ දණ්ඩ. හරි? චක්‍රය සහ අක්ෂ දණ්ඩ කියන එක තවත් තැනක හම්බ වෙනවා. හරි? කොතනද? අපි මෙහෙම ඇණයක් ගලවද්දී. ඇණයක් මෙහෙම ගලවද්දී. මේකේ අක්ෂි දණ්ඩ මොකද්ද? අක්ෂි දණ්ඩ තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි අක්ෂි දණ්ඩ. ඇණේ ගලවන මෙන්න ඉස්සරහා මේ ස්ක්‍රූප් නේ තියෙන ඉස්සරහා තියෙන කූර. ඒක තමයි අක්ෂි දණ්ඩ. චක්‍රය මොකද්ද? ඒක වටේ මෙන්න මේක අපි මෙහෙම කරකවන එක. වටේ තියෙන ලොකු එක කරකවන එක. හරි? එතකොට ඔන්න ඔය විදිහට අපේ එදිනෙදා කටයුතු පාවිච්චි කරන්න උපයෝගී වෙන සරල යන්ත්‍ර හතරක්. හරි? අපේ එදිනෙදා කටයුතු කරන්න උපයෝගී වෙන සරල යන්ත්‍ර හතරක් ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. හරි? සරල යන්ත්‍ර හතරක් ගැන තමයි අපි අද ඔන්න සාකච්ඡා කරන්න යන්නේ. කප්පියට කියනවා නේද බොලොක්කය කියලා. ඔව් කප්පියට එනමත් අපි සාමාන්‍ය දීපත පාවිච්චි කරනවා. අපි විද්‍යාවේදී කියන්නේ ඒකට කප්පිය කියලා. හරි? ඒකට මෙන්න මේවටයි සරල යන්ත්‍ර. හරි? දැන් මේකට ඇයි සරලයි කියලා කියන්නේ කියන එක අපි කාටවත් තේරෙනවනේ. ඇයි මේක සරල? මේ වගේ වෙන මොකුත් දේවල් 아무තු දේවල් නෑනේ. හරි? දණ්ඩක් ගිහින් තියෙන කියන මේ සංකීර්ණ වැඩක්ද? නෑ. ඒ නිසා තමයි මට සරලයි කියන වචනේ එන්නේ මුලින්ම. හරි? ඊළඟට ඇයි මේවට යන්ත්‍ර කියලා කිව්වේ? අපේ වැඩ පහසු කරන නිසා නේද? අපේ වැඩ පහසු කරන දෙයකට අපි යන්ත්‍රයක් කියලා කියන්නේ මේ මොනවාද මොකටද? අපේ වැඩ පහසු කරන දේක් ඔන්න බ්ලෙන්ඩර් එකට රයිස් කුකර් එකට හරි ඔන්නකට යන්ත්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට අපේ වැඩ පහසු කරන සරල දේවල් වලට තමයි අපි කියන්නේ මේ විදිහට සරල යන්ත්‍රයක් කියලා. හරි? සරල යන්ත්‍රයක් කියලා. හොඳයි. එතකොට මේ සරල යන්ත්‍ර ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ කියන සරල යන්ත්‍ර ගැන. එතකොට ඒක කතා කරද්දී අපිට කොච්චර වාසියක් අත්පත් වෙනවද? මේ සරල යන්ත්‍රයක් කියන්නේ දැන් හිතන්න මෙහෙම නිකන් උස්සනවට වඩා සරල යන්ත්‍රයක් භාවිත කරලා වැඩ කරද්දී කොච්චර වාසියක් අපිට අත්පත් වෙනවද? එතකොට මේ වාසියේ හරි කොච්චර කාර්යක්ෂමතාවයක් කොච්චර මේකේ ඉෆෙක්ටිවිටි එකක් තියෙනවද? කොච්චර කාර්යක්ෂමයිද මේක පාවිච්චි කරන එක? හරි ඊළඟට අපි බලනවා අද තව මොනවද තව බලන්න ඊට පස්සේ ප්‍රවේග අනුපාතය කියලා එකක් තව මේක අපිට හොයන්න තියෙනවා. හරි ඔන්න ඔය කියන දේවල් ප්‍රවේග අනුපාතයක් මම කියන්නේ මොනවද කියලා. ඔන්න ඔය කියන දේවල් තමයි අපිට මේ පාඩමේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි
මුලින්ම මෙන්න මේ යන්ත්‍ර හතර අඳුර ගන්න ඕන. යන්ත්‍ර හතර අඳුරගෙන ඊට පස්සේ ඒ දේට අදාළව හරි ඒක කොච්චර වාසියක් අපිට අත්පත් කරලා දෙනවද? ඒක කොච්චර කාර්යක්ෂමයිද? ඒක කොච්චර මොන වගේ ප්‍රවේග අනුපාතයක් දක්වනවාද කියන දේ තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. හරි සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි. මට කියන්න මේ යන්ත්‍ර හතර ගැන තේරුණාද? සරල යන්ත්‍ර හතර ගැන. දල අදහසක් සම්පූර්ණ අදහසක් නෙමෙයි. දල අදහසක් තේරුණාද සරල යන්ත්‍ර ගැන? මනින් කියන්නේ තේරුණා සර්. ඔව් නේද? සරල දෙයන්නේ නේ. හොඳයි. අපි ඉක්මනින් මාතෘකාව දාගමු. මාතෘකාව දාගන්න හැමෝම සරල යන්ත්‍ර. හොඳයි. කියන්න මෙන්න මෙහෙම. හරි? යන්ත්‍රයක් යනු එදිනෙදා ජීවිතයේදී මොනවද අපි කියන්නේ? දිනදා ජීවිතයේදී සිදු කරන කාර්යයන් එදිනෙදා ජීවිතයේදී සිදු කරන කාර්යයන් හරි සිදු කරන කාර්යයන් පහසු කර ගැනීමට භාවිතා වන්නකි හරි භාවිතා වන්නකි ඊළඟ ලියන්න ඊළඟ තර ලකුණ සරල යන්ත්‍ර යනු එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීමට යොදා ගන්නා සරල උපකරණ වේ. හරි සරල උපකරණ වේ. හොඳද? ඊට පස්සේ තව ලකුණ දාලා ලියන්න. සරල යන්ත්‍ර වර්ග හතරකි. හොඳයි. මුලින්ම ලීවරය කියලා මෙන්න මේ රූපය අඳින්න.
ඉවරයි කියලා මෙන්න මේ රූපය අඳින්න. හරි. ඉවරයි කියලා ඔන්න ඔය රූපය අඳින්න. ආනත තලය කියලා මෙන්න මේ රූපය අඳින්න. හරි. ආනත තලය කියලා ඔන්න ඔය රූපය අඳින්න. සක්‍රය සහ අක්ෂ දණ්ඩ. හරි. මේ හතර ඇඳ ගන්න ඉක්මනින්. මේක කියන්නේ ඉක්මනින්.
එන්දා. හොඳයි. හරි. එතකොට හැමෝම දැන් අපි එකිනෙක ගැන කතා කරමු වෙන වෙනම. මාතෘකාව දාගන්න ලීවරය. මාතෘකාව දාගන්න ලීවරය. හොඳයි. හරි. මාතෘකාව දාගන්න ලීවරය. හරි. මාතෘකාව දාගන්න ලීවරය. හොඳයි. අපි දැන් මුලින්ම මෙන්න මේ ලීවරය ගැන මේ ලීවර වර්ග තියෙනවා. හරි. ඒ ලීවර එක කොටස් තියෙනවා. ඇත්තට මේ ලීවරයක් පාවිච්චි කරන එක වාසිදායකයිද? හරි. මේක තමයි අපිට මුලින්ම බලන්න ඕන. මුලින්ම බලන්න තියෙන්නේ. හරි. මුලින්ම අපිට ඔන්න බලන්න තියෙන ඔන්න. හරි. බලන්න එතන මේ මුලින්ම පෙළ පොතේ ක්‍රියාකාරකමක් තියෙනවා. හරි. දුනු තරාදියක් අරගෙන පොතක් උස්සන්න අරකද මේකද ඔන්නවම තියෙනවා. හරි. හොඳයි. ඔන්න බලය පාඩම ඇසුරින් පොඩි ප්‍රශ්නයක්. හරි. බලය පාඩම ඇසුරින් පොඩි ප්‍රශ්නයක් ඔන්න මම ඔයාලගෙන් මුලින්ම අහනවා. හරි. ඒ ක්‍රියාකාරකම සාකච්ඡා කරන්න කලින්. හරි. මෙහෙම කියලා ඉන්න ඉස්සෙල්ලා ක්‍රියාකාරකම. හරි. ක්‍රියාකාරකමේ තියෙන්නේ මේ මේසයක් උඩ පොතක් තියලා තියෙනවා. හරි. ටිකක් බර පොතක්. මම කියලා තියනවා කියන්නේ පොතක් කියලා තියෙන පොත ටිකක් බර පොතක්. හරි. අනේ බර පොත උස්සන්න මොකද්ද පාවිච්චි කරන්නේ? පොඩි ලීවරයක් පාවිච්චි කරනවා. හරි. ඒකලා මේ ලීවරයෙන් හරිද? මේ පොත උස්සන්න යන බර ඔන්නෝම දුනු තරාදියකින් මැන ගන්නවා. බලය යොදන්න ඕන බලය. එම් පහලට යොදන්න ඕන බලය මෙන්න මේ දුනු තරාදියෙන් බලා ගන්නවා. හරි. එතකොට අපිට පහසුවෙන් දුනු තරාදියෙන් හොයාගන්න පුළුවන් නේ ලීවරයෙන් කොච්චර මේ බලයක් යොදන්න ඕනද මේක උස්සන්න කියලා නේද? අපිට කෙලින්ම ලීවරයෙන් මොකද දුනු තරාදියෙන් ඇද්දානම් පොත ඉස්සෙනක. හරි. ටික බලය වැඩි කර හරි පොත ඉස්සෙනකන් මෙන්න මේ දුනු තරාදියෙන් පහලට ඇද්දානම් දුනු තරාදියේ පාඨාංකයේ සටහන් වෙයි. මේ තැනදී තමයි මේක උස්සන්නේ ඉස්සෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකට මෙතන යොදන්න ඕන බලය අපිට ඔන්න තීරණය කරත හැකි බලාගත්ත හැකි. හරි. මම ඔයාලගෙන් අහන්නේ මේ පොත නිව්ටන් අපි කියමු නිව්ටන් 20ක් බරයි. මේ පොත නිව්ටන් 20ක් බරයි හරි නිව්ටන් 20ක් බර පොත. හරි. මේ පොත මෙහෙම කප්පියකින් නැතුව අපි මෙහෙම උස්සනවා. කොච්චර බලයක් යොදන්න ඕනද මේ පොත ඉහළට ඔසවන්න? කොච්චර බලයක් යොදන්න ඕනද මේ පොත ඉහළට ඔසවන්න? කියන්න බලන්න. කොච්චර බලයක් යෙදවිය යුතුද මේ පොත ඉහළට ඔසවන්න? මේ පොත ඉහළට ඔසවන්න කොච්චර බලයක් යෙදිය යුතුද? නිව්ටන් 20ක්. නිව්ටන් 20ක් නේද? ඔයාලට මතක ඇති බලය පාඩමේදී මම කිව්වා බලය ආශ්‍රිත මොනවා හරි දෙයක් තියනවා නම් මොකද කරගන්න ඕනේ? ඉක්මනට රූපය අඳින්න. මම ප්‍රශ්නේ කොතනින් ඇහුවත් හරි කවුරු කොහෙන් ඇහුවත් හිතෙන් හරි ඉක්මනට රූපේ මවන්නේ ඉක්මනට ඇඳ ගන්න. හරි? දැන් මම මොකද්ද කියන්නේ? පොත බරයිලු නිව්ටන් 20ක්. පොත කොහොමද උස්සන්නේ කියන්නේ? කෙලින්ම උඩට. පොත බරයි නිව්ටන් 20ක්. මම කියනවා පොත උස්සන්න කෙලින්ම උඩට. එතකොට කෙලින් උඩට උස්සන්න කොච්චර බලයක් දෙන්න ඕනද? පැහැදිලිවම පේනවනේ. පහළට නිව්ටන් 20ක බලක් තියෙනවා. ඒක වලක්වලා ඒක මැඩපවත්වලා උඩට උස්සන්න උඩට කීයක් දෙන්න ඕනද? අවම වශයෙන් නිව්ටන් 20ක් දෙන්නම ඕනේ. ඒක තමයි පොත වලට ඉස්සෙන්නේ. හැබැයි දැන් අපි මෙතනින් මෙහෙම ඇදලා බැලුවොත් එහෙම මෙන්න මේ දුනු තරාදියේ මොකද වෙන්නේ? අඩු පාඨාංකයකින් දුනු තරාදිය අපිට බලා ගන්න පුළුවන් නිව්ටන් 20 අඩු එකක්. අපි කියමු නිව්ටන් 14කින් කියලා. හරි. නිව්ටන් 14කින් අපිට මේ පොත උස්ස ගන්න පුළුවන් වෙනවා. ඒතර පැහැදිලිවම අපිට තේරෙනවා හරිද? අපි මෙහෙම දෙයක් උස්සනවාට වඩා හරි පහසුවෙන් මෙන්න මේ ලීවරයක් පාවිච්චි කරලා අපිට පොතක් මේ ඕන බලක් ඔසව ගන්න පුළුවන්.
හරි ඕනනම් බරක් ඔසව ගන්න පුළුවන් හරි එතකොට මේ ලීවරේ තියෙන වාසිය ඕකද යෙදිය යුතු බලය අඩු වෙනවා පමණද දැන් බලන්න ගලක් තල්ලු කරන එක වාගේ ආයෙත් බලන්න ගලක් තල්ලු කරන හරි ඔන්න ඔව් දැන් ගල මං කියනවා ගල බරයි නිව්ටන් 100ක් නිව්ටන් 100ක් හොඳයි මං ආයෙත් අහනවා ගල නිව්ටන් 100ක් බරයි නම් හරි ඉක්මනින් උත්තර දෙන්න හරි ගල නිව්ටන් 100ක් බරයි නම් ඉහළට ඔසවන්න කොච්චර බලයක් යොදන්න ඕනද එහෙම කෙලින් උඩට ඔසවනවා නම් ඍජු ඔසවනවා නම් කොච්චර බලයක් යොදන්න ඕනද නිව්ටන් 100ක් නිව්ටන් 100ක් හරි දැන් එතකොට අපි මේ ලීවරය පාවිච්චි කරා නම් ගල ඔසවන්න යෙදිය යුතු බලය ඔන්න පොඩ්ඩක් අඩු වුණා අපි කියමු නිව්ටන් 80කට අඩු වුණා යෙදිය යුතු බලය හරි එතකොට ඔන්න යම්කිසි කාර්යයක් කරන්න ඕන බලයේ විශාලත්වය අඩු වෙනවා මේ ලීවරයක් පාවිච්චි කරලා ඒක විතරද වාසිය බලන්න මෙතන ඒක විතරද වාසිය තව වාසියක් තියෙනවද ඒක විතරද වාසිය තව වාසියක් තියෙනවාද හොඳට බලන්න අර්ධ අනිත් වාසිය බලයේ විශාලත්වය අඩු වෙනවා ඒක හරි බලයේ විශාලත්වය අඩු වෙනවා කියන එක හරි එතකොට මම අහන්නේ මොකද්ද මේකේ හම් වෙන අනිත් වාසිය කාර්ය පහසු කර ගැනීම කාර්ය පහසු වෙනවා බලය අඩු වෙලා බලයේ විශාලත්වය අඩු වෙලා ආයේ බලයේ විශාලත්වය අඩු වෙනවත් එක්කම තවත් දෙයක් වෙනස් වෙනවා මෙතන වේගය මොකද වේගය නැහැ මේ ක්‍රියාව කරන එකයි සංසන්දනය කරන්නකෝ යාළුවා මෙහෙම මේ ගල උස්සන එකයි මෙතනින් මෙහෙම ගල උස්සන එකයි මේ දෙක සංසන්දනය කරන්න මොකක්ද ආය වෙනස් වෙන්නේ බලය ඇසුරින් හිතන්න බලය ඇසුරින් ඒ කියන්නේ යොදන බලය අඩුවීම යොදන බලයේ විශාලත්වය අඩු වුණා තෝරිය හරි අපි ඒක කිව්වා තව මොනවද වෙන්නේ මේකේ දිශාව වෙනස් කර ගන්න පුළුවන් ඔය කතා කරේ ඕමින්ද චමෝදිනේද කිව්වේ ඔව් සර් very good හරි මොකද්ද වෙන්නේ දිශාව වෙනස් වෙනවා බලය කිව්වම අපි කිව්වා දේවල් දෙකක් තියෙනවානේ එකක් යා දෛශිකයක් ඒ නිසා යට දිශාවකුත් තියෙනවා විශාලත්වයක් තියෙනවා බලන්න අපි ගල මෙහෙම උස්සන්න කියන උස්සන දිශාව මොකද්ද මෙන්න මේක දැන් අපිට අර දිශාවත් වෙනස් වෙලා මොකද වෙන්නේ මේ කාර්යය පහසෙන් තෝ ලීවර එකකින් වැඩ කරද්දී හරි බලයේ විශාලත්වයේ වගේම බලය යෙදී යුතු දිශාවද වෙනස් වෙලා මොකද වෙන්නේ අපේ කාර්යය පහසු කරලා දෙනවා හරි අපේ කාර්යය උන පහසු කරලා දෙනවා හරි ඔන්න ඕකයි ලීවර එකෙන් අපිට වෙන පහසුව අත්වන පහසුව අපි ගණනය කිරීම කරනවා පස්සේ හරි මේකයි අපිට ඔන්න ලීවර එකකින් අත්වන පහසු එකක් තමයි යෙදිය යුතු බලය අඩු වෙනවා සහ අපේ යෙදිය යුතු බලය යෙදිය යුතු දිශාව මොකද වෙන්නේ වෙනස් වෙලා කාර්යය තවත් විදියට පහසු වෙනවා හරි දැන් හිතන්න තඩි ගාලා මේ දිශාව උස්සන්නේ කොච්චර අමාරුද නේ දැන් මොකද වෙන්නේ මේකේ දිශාවත් ලේසි කරලා අපිට ගල පහසෙන් උස්සන්න හැකියාව ලබා දෙනවා හරිද මොකයි ලීවරේ කතන්දරය හරිද අපි නෝට් එක ලියලා ඉන්නවද නැත්නම් තව චුට්ටක් කියමුද ඉස්සරහට මොකද කියන්නේ තව පොඩක් කියමුනේ තව පොඩක් ගිහිල්ලා අපි ඔන්න කතා කරමු හරි දැන් ඔන්න අපි හරි මේ ලීවර එක කොටස් හරි මං කියන්නම්කො මොනවාද මුලින්ම ලීවර එක කොටස් කියලා ඉතින් ලීවර එක කොටස් තමයි පළවෙනි එක ආයාසය යෙදී දෙවෙනි එක පෙරපත බලන්න නැතුව උත්තර දෙන්න මම මේ අහන දේවල් වලට දෙවෙනි එක භාරය තුන්වෙනි එක තමයි ධරය හරි එතකොට මම කියන තැන් තුනක් කියන්නම්කො ඔයාලට මේ එකක් හොඳයි ඔයාලට හිතන විදිහට කියන්න මේ තුනෙන් මෙන්න මේ තුනෙන් හරි ආයාසය කියන්නේ Aද Bද Cද ආයාසය කියන්නේ Aද Bද Cද C ආයාසය B කියන් බලන්න තව ඔයාලට හිතන විදිහට A
හොඳයි. භාරය මොකක්ද කියලා කියන්නේ? දරය නම් අමාරුයි. භාරය මොකක්ද? එතන. B භාරය B. නෑ. හරි. නෑ. හරි. අපි බලමු. ඔයාලට තේරුන්නේ නැහැ. හරි. ඔව්. හරිද? ඔන්න බලන්න ආයාසය. මොකද්ද පුතේ ආයාසය කියලා කියන්නේ සිංහලෙන්? හරි අර ආයෙත් අර කලින් කියපු දේ මම කියනවා. හරි මොකද්ද කියන්නේ? විද්‍යාව ඉගෙන ගන්න නම් සිංහල පුළුවන් ළමයිට හරි පහසුයි. සිංහල පුළුවන් කියන්නේ විද්‍යාවත් පුළුවන් වගේ හරි. ආයාසය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ආයාසය කියන එකේ තේරුම දන්නේ කවුද? සිංහලව ආයාසය කියන එකේ තේරුම මොකක්ද ආයාසය කියන්නේ? අපි ආයාස කරනවා කියන මොකක්ද ආයාස කරනවා කියන්නේ? හිතලා දෙයක් කරනවා උත්සාහ කරනවා නේද? උත්සාහ කරනවා ආයාස කරනවා. බලන්න එතකොට මේක අපි ආයාසය දක්වන තැන මොකද කරන්නේ? තල්ලු කරනවා පහලට. ඔන්න අපේ ආයාසය යොදන තැන. හරි. ඔන්න මේකයි එතකොට කැපිටල් A කියන කෙනා තමයි මොකද්ද? ආයාසය. අපි බලය යොදන තැන. හරි. අපි බලය යොදන තැනට තමයි මොකද්ද කියන්නේ? ආයාසය කියලා. ඊළඟට භාරය කියන්නේ මොකක්ද? භාරය කියන්නේ මොකක්ද? භාරය බර. ඒ කියන්නේ හරි. ඒ කියන්නේ අපි හරිද එසවීමට තැත් කරන ද්‍රව්‍යයේ බර යෙදෙන තැන. හරි. එසවීමට තැත් කරන ද්‍රව්‍යයේ බර යෙදෙන තැන මම මේ ඉතින් මෙතනින් අදින්න. හරි. බර යෙදෙන තැන. ලීවරයට බර යෙදෙන තැන. ඒක තමයි මේකේ භාරය වෙන්නේ. ඊළඟට ඒ දෙක කැරකෙනවනේ මොකක් හරි දෙයක් වටා නේද? මෙන්න මේක වටා මේක මොකද වෙන්නේ? අපි ගලක් තිබ්බනම් ගල වටා මේක කැරකෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකක්ද? දරය කියලා. අපි දරය දරාගෙන ඉන්න එක. හරි දරය. ඔන්න ඔය විදිහට අපි ලීවරයේ කොටස් හඳුනා ගන්නවා. හරි. අපි ලීවරයේ කොටස් හඳුනා ගන්නවා. ඉතින් මොකක්ද අපි මුලින්ම කියන්නේ? අපි යොදන බලයට අපි කියන මොකද්ද? ආයාසය. අපි දුන්න බලය ආයාසය. හරි. ඊළඟ අපි මැඩපවත්වන බලය. මැඩපවත්වන බලය කියන්නේ ඔසවන දේනේ. මැඩපවත්වන බලය. මේකේ බර. අපි ඒකට කියනවා භාරය. හරි. ඊළඟට මේ හරි මොකද්ද? ධාරය සහ බරය කියන එක කැරක වෙනවා යම් කිසි ලක්ෂයක් වටා. නේද? මෙන්න මේ ලක්ෂයට කියන මොකද්ද අපි? ධාරය කියලා. ඔන්නෝකයි ලීවරයක කොටස් තුන වෙන්නේ. ඔක මොකද්ද? ලීවරයක කොටස් තුන වෙන්නේ ඔන්න ඔය කියන තුන. ඊට පස්සේ තියෙන පිළිවෙල නෙමෙයි කොහොම මම යන්නේ. අනේ පිළිවෙල තමයි. දැන් ඔන්න ඔය කියන කොටස් තුන. හරි. ආයාසය ඊට පස්සේ ඔන්න ඉස්සෙන එකට භාරය අපි මැඩපවත්වන බලය ඒක භාරය මේකට අපි කියන මොකක්ද? ධාරය කියලා. හරි. එතකොට අපි පොඩ්ඩක් ඉතින් එහාටත් යමු. ගිහින් ඉවරලා අපි ඉතුරු දේවල් ගැන සාකච්ඡා කරමු. හරි. ඔන්න මම දැන් පොඩි ලීවර තුනක් අඳිනවා. හරි. මම ඔන්න පොඩි ලීවර තුනක් අඳිනවා. බලන්න මේවා ඇත්තටම ලීවරද කියලා. ඈ. හරි. මුලින් බලන්න මේවා ඇත්තටම ලීවරද කියලා. මම අඳින පළවෙනි ලීවරය. මේක තමයි මම අඳින පළවෙනි ලීවරය. මේක ලීවරයක්ද වතුර කියන එක බලන්න ආයාසය භාරය ධරය තියෙනවද කියලා වතුරක තියෙනවද? අපි බලමු ළමයිගෙන් අහලා. ඔන්න මෙතන මේක A මේක B මේක C. මේකේ ආයාසය මොකක්ද? කැපිටල් A නේද? ඔව් සරලව කියන්න පුළුවන්. අපි ආයාසය යොදන තැන අපි බලය යොදන තැන අපි යොදන බලය ආයාසය. කැපිටල් B මොකක්ද? කැපිටල් B කියලා කියන්නේ ධාරය. හරි. ඊළඟට කැපිටල් C අපි ඔන්න මැඩ පවත්තන බලය මොනවා හරි කපනවා නම් හරි මේ පැත්තේ මේක මෙහෙට තල්ලු කරනවා මේ පැත්තේ මෙහෙට මේක මෙහෙට තල්ලු කරනවා ඔන්න ඒකල මේක කැපෙනවා ආයාසය ඔන්න මේකත් තියෙනවා මෙතනින් ආයාසය ඊට පස්සේ මෙතනින් තියෙනවා ධරය
මෙතන තියෙනවා භාරය. හරි. ඊළඟට හරි. ඊළඟට මම දිනවා මෙන්න මෙහෙම එකක්. ඊළඟ මේ මොකද්ද උපකරණ නම් මම දිනවා මෙන්න මෙහෙම. හරි. හොඳයි. මේකේ ආයාසය, භාරය, ධරය තියෙනවද? ආයාසය, භාරය, ධරය තියෙනවද? තියෙනවා. තියෙනවා. නේද? හොඳයි. ඔන්න මම මේක නම් කරොත් A, මේක නම් කරොත් මෙතන වගේදී කියන්නකො මේක නම් කරොත් B, මේක නම් කරොත් C. බලන්න. මොකද්ද මේක තියෙන්නේ? මේක කොහොමද තියෙන්නේ? මේකට මොකද්ද අපි කියන්නේ? ආයාස මේකට අපි කියන්නේ ආයාසය. ඊළඟ මෙතන capital B කියලා කියන්නේ capital B කියලා කියන්නේ භාරය. භාරය. capital C කියලා කියන්නේ ධරය. භාරය. ඔන්න අනිත් එක. හරි. තවත් එකක් අදින්න අම්මා. පියවි මෙන්න මෙහෙම. ඔන්න පුතේ ඉදලකින් අපි අතු ගන්නවා. හරි? ඉදලකින් අතු ගන්නවා. ඉදලෙන් අතු ගන්න හැටි දන්නවනේ? ඉදලෙන් අතු ගන්න හැටි දන්නවනේ කොහොමද අතු ගන්න කියලා? දන්නව ඉතින් ගෑල්ලාම කොහොමද දන්න පිරිලාමෙක් දන්නව ඉතින් වෙනද ඉදලෙන් අතු ගන්න. හරි. ඉදලෙන් අතු ගාද්දී හරි. මම ඉස්සෙල්ලා මේක අහලා ඉන්නම්. A B C. හොඳයි. ඉක්මනට බලලා කියන්න. අපි බලය යොදන්නේ A ද B ද C ද අතු ගාද්දී. කොතනින්ද බලය යොදන්නේ? කොස්සරම් බලන්න ඉක්මනට. කොතනින්ද බලය යොදන්නේ අතු ගාද්දී? B. B දු. එල්ලමයිටි කියනවා. විහංග කොතනින්ද බලය යොදන්නේ අතු ගාද්දී? A. ඊට පස්සේ හංසමාන යකෝ B යකෝ B ලිවා රන්දික කියන අපි නම් දන්නේ හරි ඊළඟට හංසමාන B සබි හංසමාන කොහෙන්ද කො ගායනි හසරංකා විශාන B කියනවා ගායනි හරි තේජක කියන්නේ කොහෙන්ද තේජක බලය යොදන්නේ අතු ගාද්දී B B චමදිත ලක්ෂණුත් B කියලා කියනවා හොඳයි කොල්ලෝ ටිකක් දන්නවනේ ඔව් නේද අපි මෙතනින් අල්ලගෙන බලය යොදන්නේ කොහෙටද මෙන්න මෙහෙට අපි මැද්දෙන් බලය යොදන්නේ මෙන්න අපි අතු ගන්න අපිට මෙහෙම අතු ගන්න බෑ අමාරක් අය නේ ඉන්න මෙහෙම අතු ගන්න හරිද අතු ගාලා පුරුදුනේ තියය මෙහෙම අතු ගන්න ඒකට උඩිනුත් බලය යොදනවා මෙතනිනුත් බලය යොදනවා ඔහම තමයි අතු ගන්න එහෙම බෑ හරි සාමාන්‍ය අපි එහෙම අතු ගන්න නෑනේ එතකොට අපේ ආයාසය මේ තුලින් අපේ ආයාසය මොකක්ද? A ද B ද C ද ආයාසය. දැන් කියන්නේ මම උත්තර කියලා ඉවරයි. අහලා ඉවරයි වල. මොකද්ද මේකේ ආයාසය? capital B. A වෙන්නේ කොහොමද? capital B. හරි. අපි බලය යොදන දැනනේ capital B. හරි. ඊට පස්සේ භාරය ඈ කොයි බලයේද මැඩ පවත්වන්නේ? භාරය කොතනද තියෙන්නේ? භාරය කොතනද තියෙන්නේ? කොස්සකින් ඉදිරියට අතු ගන්න. C නේද? මෙතන ඉන්නේ අපි කුණු කොට තල්ලු කරන්නේ. ඔන්න C. හරි. එතකොට මෙතන තමයි තියෙන්නේ ආයාසය, මෙතන තමයි භාරය. මම වැරද්දක් තියෙනවා. හරි. මෙතනින් තමයි භාරය. හරි මෙතනින් තමයි ආයාසය මෙතනින් තමයි ඔන්න ධරය හරි මෙතනින් තමයි ධරය හරිද ඔන්න දැන් මොකක්ද මේ වෙන්නේ හරි මොකක්ද මේ වෙන්නේ මෙතනින් තියෙන ධරය මෙතනින් තියෙන ආයාසය මෙතනින් තියෙන භාරය මොකක්ද වෙන්නේ කියලා බලන්න මොකක්ද මේකේ මේ වෙන්නේ මොකක්ද මේකේ මේ වෙන්නේ ලීවර හරි එක එක පිළිවෙලට තියෙනවා එක එක පිළිවෙලට තියෙන
ලීවර තියෙනවා. හරිද? එක එක පිළිවෙලට තියෙන ලීවර තියෙනවා. හමින්නේ හරි. ආයාසයේ භාරය හරි. ඒ රූප තියෙන පොඩ්ඩක් පිළිවෙල පැත්ත මම පොඩ්ඩක් වෙනස් කරමු. හරි. පැත්ත මම පොඩ්ඩක් වෙනස් කරන්න. නැත්නම් අපි මෙහෙම හරි සාකච්ඡා කරමු කමන්නේ. හරිද? දැන් බලන්න මේකේ හරි මේවා පිළිටන පිළිවෙල. හරිද? එන්න මේ කතුර කියන එකේ හරි කතුර කියන එකේ මුලින්ම තියෙන්නේ මොකද්ද? ආයාසය. ඊළඟ මැද තමා දරය තියෙන්නේ. අනෙක් පස භාරය. ආයාසය, දරය, භාරය. මෙහෙම තියෙන ලීවර වර්ගයකුත් තියෙනවා. මේක එතකොට වෙනස්. මේකේ ආයාසය හරි මැද තියෙන්නේ මොකද්ද මේකේ? භාරය, දරය. මේක එතකොට ආයෙත් ඔන්න වෙනස්. හරි. මෙතෙන් කියපුවම ඊටත් වඩා වෙනස්. දරය, ආයාසය, භාරය. බලන්න එතකොට එක එක ලීවර වලදී දැන් මෙතන තියෙන්නේ එක ලීවරයක්, එතනක් තියෙන ලීවරයක්, මෙතනක් තියෙන ලීවරයක්. මෙන්න මේ ලීවර වලදී එක එක තැන් වලදී හරිද? ආයාසය, දරය, භාරය තියෙන තැන් වෙනස් වෙනවා. හරි? ආයාසය, දරය, භාරය තියෙන තැන් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට වෙනස් වෙද්දී අපි අඳුර ගන්නවා ඔය තියෙන විදියවල් අනුව ලීවර වර්ග 3ක්. හරි? ලීවර වර්ග 3ක් අපි හඳුනා ගන්නවා. හරි? ලීවර වර්ග 3ක් අපි හඳුනා ගන්නවා. හරි? පළවෙනි එක තමයි මෙන්න මේ පිළිවෙලට තියෙන ලීවර වර්ගය. හරි? ආයාසය, දරය, භාරය කියන පිළිවෙල තියෙන ලීවර වර්ගය. දෙවන ලීවර වර්ගය තමයි මෙන්න මේ පිළිවෙලට තියෙන ලීවර වර්ගය. ආයාසය, භාරය, දරය පිළිවෙලට තියෙන ලීවර වර්ගය. හරි? තුන්වෙනි එක තමයි දරය, ආයාසය, භාරය කියලා තියෙන ලීවර වර්ග. හරිද? ඔන්න ඔය විදිහට ලීවර වර්ග 3ක් අපි අඳුර ගන්නවා. මේවට අපි නම් දෙන්නේ නැහැ. හරි? පළවෙනි ලීවර වර්ගය තමයි විහංග ලීවර. දෙවෙනි ලීවර වර්ගය තමයි මොකද්ද? අංශමාල ලීවර. එහෙම නම් දෙන්නේ නැහැ. හරි? ඒවට අපි නිකන් නමක් කියන්නේ. පළවෙනි වර්ගයට අපි කියනවා පළමු වර්ගයේ ලීවර. දෙවෙනි වර්ගයට කියනවා දෙවන වර්ගයේ ලීවර. තුන්වෙනි වර්ගයට කියනවා තුන්වන වර්ගයේ ලීවර. එච්චර අපිට වෙන අමුතු නම් මේවා කියන්නේ. හැබැයි හොඳම දේ මොකද්ද හොඳම දේ? ඔයාලගෙන් අහනවා ලීවරයක් දීලා මේ ලීවරය මොන වර්ගයේ ලීවරයක්ද කියලා. හරි? ඔයාලගෙන් අහනවා මේ විදිහේ ලීවරයක් දීලා මේ ලීවරය මොන වර්ගයේ ලීවරයක්ද කියලා. අපි කොහොමද ලීවර වර්ග කරන්නේ? මේ ආයාසය, දරය, භාරය පිළිටන අනුපිළිවෙල අනුව. ඒකට ආයාසය, දරය, භාරය මෙන්න මේ පිළිවෙලට පිළින අපි ඒකද කියනවා පළමු වර්ගයේ කියලා. ආයාසය, භාරය, දරය මේ පිළිවෙලට පිළිටන අපි කියන එකට දෙවන වර්ගයේ ලීවර කියලා. දරය, ආයාසය, භාරය කියලා මේ පිළිවෙලට කියනවා. මේකට අපි කියනවා තුන්වන වර්ගයේ ලීවර. මේකේ දෙපැත්ත මාරු වෙන්න පුළුවන් ඈ. දෙපැත්ත මාරු වෙන්න පුළුවන්. භාරය මෙහා පැත්තට ගිහලා ආයාසය එහා පැත්තට, දරය මේ පැත්තට ගිහලා ආයාසය එහා පැත්තට, ඊට දරය මෙහෙට ගිහලා දරය එහා පැත්තට ගිහලා භාරය මේ පැත්තට එහෙම මාරු වෙන්න පුළුවන්. හරි. එහෙම වෙන්න පුළුවන්. හොඳයි. එතකොට මේක මේක 1 මේක 2 මේක 3. හරි. දැන් මට බලලා කියන්න. හරි දැන් මට බලලා කියන්න. හරි. මෙන්න මේ ලීවරය අලවංගුව කියලා හිතන්න. අලවංගුව කියන ලීවරය පළමුවන වර්ගයේ ලීවරයක්ද දෙවන වර්ගයේ ලීවරයක්ද තුන්වන වර්ගයේ ලීවරයක්ද? පළමුවන වර්ගයේ ලීවරයක්ද දෙවන වර්ගයේ ලීවරයක්ද තුන්වන වර්ගයේ ලීවරයක්ද? පළමු වර්ගයේ. පළමු වර්ගයේ පළමු වර්ගය. උදේ කොහමද අපි හොයාගන්නේ? දැන් මේ දෙපැත්ත දෙන්න මාරු වෙන්න පුළුවන්. දෙපැත්ත දෙන්න මාරු වෙන්න පුළුවන් වමටයි දකුණටයි. ඒ දෙන්න මාරු වෙන්න පුළුවන්. දැන් අලවංගුව මේ පැත්තෙන් උස්සවුවොත් එහෙම මේ පැත්තෙන් දැම්මොත් එහෙම ඔන්න ඔක්කොම හපව කණි පිට හැරිලා. හැබැයි මේ මැද තියෙන එක්කෙනා පළවෙනි ලීවර වර්ගයේ මැද තියෙන්නේ කවුද? දරය. දෙවෙනි ලීවර වර්ගයේ මැද තියෙන්නේ කවුද? භාරය. තුන්වෙනි ලීවර වර්ගයේ මැද තියෙන්නේ කවුද? ආයාසය. මෙන්න මේකෙන් අපිට පුළුවන් හරි මෙයාලා ඉක්මනින් අඳුර ගන්න. හරි දරය, භාරය, ආයාසය. පළවෙනි ලීවර මොනවාද? දරය. දෙවෙනි එකේ භාරය, තුන්වෙනි එකේ ආයාසය. දරය, භාරය, ආයාසය. දරය, භාරය, ආයාසය. ඔන්න ඔය විදිහට
අධික තියාගන්න ඕනේ. හරි. මම ඔයාලට ඔන්න තවත් දෙන්න ලීවරයක් මම අදින්න. ළමයි තීරණය කරන්න මෙන්න මේ ලීවරය කුමන වර්ගයේ ලීවරයක්ද කියලා. හරි. මෙන්න මේ ලීවරය කුමන වර්ගයේ ලීවරයක්ද? හරි. හැමෝම දැකලා තියෙනා නේද මේකට මොකක්ද කියන්නේ? බක්කි කරත්තය කියලා කියන්නේ මේකට දන්නේ. අර කුණු අරන් යන කරත්තය දැකලා තියෙනා නේ හැමෝම කුණු අරන් යන කරත්තය දැකලා තියෙනානේ. අර මෙහෙම ඔන්න මෙහෙම උස්සගෙන යනවා මෙහෙම. ඒක ඩස් ගාලා ආයේ තියෙනවා. ආයේ මෙහෙම උස්සගෙන යනවා ඩස් ගාලා තියෙනවා. හරි. මට කියන්න ඒක මොන ලීවර වර්ගයේද කියලා. මා අඳින්න. හරි. අර කුණු ගෙන යන කරත්තය රෝද දෙකක් කියන එක. රෝද හතරක් තියෙනවා කියලා. මෙහෙම කියලා හිතන්න බෑ. එහෙම ඒවා නේ. මෙහෙමනේ තියෙන කුණු ගෙන යන කරත්තය නේද? කුණු ගෙන යන කරත්තය අර නැතුව අර මෙහෙම හිතන්න. අර ලොකු ටවුන් වල මාවනලෙත් ඇති ලොකු ටවුන් වල අර මොනවද මේ වී ගෝණියම හාල් ගෝණියම පටවගෙන යන්නේ මෙහි තල්ලු කරගෙන දරස් ගන්න තියෙනවා ඔන්න ඒක. හරි. ඔන්න බලන්න. ඔන්න මම අහන්නේ මෙන්න මේක මොන ලීවර වර්ගයේද? මෙතෙන් රෝද නැහැ. මේක මොන ලීවර වර්ගයේද? එකද දෙකද තුනද? දෙවනි. දෙවෙනි එක. මේක දෙවෙනි එක. ද කියන්නේ බලන්න හිතලා කියන්න. මල්ලේ කුල් ලකුණු කරොත් කෙනෙම දරේ වහරය ආයස පළවෙනි එක. මොකද කියනවා පළවෙනි එක කියලා. හොඳයි. බලන්න අනිත් අය බලලා මට කියන්න. මොන ලීවර වර්ගයේද මේක? දෙවනි එක. දෙවෙනි එක. පළවෙනි එකද? පළවෙනි එක. වසුන්දරත් කියනවා එක කියලා. පළමු වර්ගයේ ලීවරයක් කියලා. සූර්යත් කියනවා දෙවෙනි එක. නෑ මේ දෙවෙනි එක කියලා කියන්නේ තව දෙවෙනි එක කියපු ළමෙක් කියනවා මේ මයික් අවුට් කරන්න පොඩ්ඩක්. ලීන්සි අනුත්තර මේක මොකද්ද? මොන වර්ගයේද? ලීන්සි මේක මොන වර්ගයේද? ලීන්සි ලීන්සි බත් කනවාද කොහොමද? ලීන්සි බත් කනවාද කොහොමද? ලීන්සි ඉන්න මොකද කියන්නේ? එකද කියලා. හරි. හොඳයි. ඔන්න තැන් තුන තීරණය කරන්න ළමයි. ආයාසයේ බරය ධාරයේ තියෙන තැන. මම ලකුණු කරනවා මෙතන A B C. තීරණය කරන්න. කැපිටල් A ආයාසයේද බරයේද ධාරයේද? කැපිටල් A. යදියම ආයාසයෙන් හිමනේ යන්නේ. එම ආයාසය. ලීන්සි බත් කනවා තමයි ලීන්සි chat එකේ දාලා තියෙනවා. බත් කකා ඉදි මයික් ඔන් කරන්න බෑනේ. ඊළඟට C කියන්නේ මොකද්ද? භාරය. ඕනේ. ඔන්න විහාල්. හරි. භාරය. ඊළඟට කැපිටල් B. කැපිටල් B කියන්නේ ධාරය. ඕනේ. බලන්න දැන් මොකක්ද ඒකේ තියෙන එක මම මොකද්ද කියන්නේ? මැද ඉන්නේ කියලා බලන්න. ධාරය භාරය ආයසය පිළිවෙලට යන්නේ. හරි. පළවෙනි එක වේ වගේ මැද තියෙන ධාරය. දෙවෙනි එකේ භාරය, තුන්වෙනි එකේ ආයාසය. පළවෙනි එකේ ධාරය. දැන් මැද තියෙන්නේ කොහෙද? මැද තියෙන්නේ මොකද්ද? ධාරය. ඒ නිසා මේක මොන වර්ගයේද? පළවෙනි වර්ගයේ ලීවරයක්. දැන් මොන මාරේ උඩ රූපත් මක නැහැ. මතක තියාගන්න මොන පිළිවෙලක් තියෙන්නේ? ධාරය, භාරය, ආයාසය. ධාරය, භාරය, ආයාසය. පළවෙනි වගේ මැද ධාරය, දෙවෙනි වගේ මැද භාරය, තුන්වෙනි වගේ ආයාසය. ධාරය, භාරය, ආයාසය. ධාරය, භාරය, ආයාසය. හරි. හොඳට ඔන්න ඔළුවේ තියාගන්න. ඊට පස්සේ බලමු අපි තවත් ඒවා අරගෙන මොන වර්ගයේ ලීවරද මේවා කියලා. දැන් හිතන්න ඕනේ. මොන වර්ගයේ ලීවරද මේ? මොකක්ද අපි ලීවර වර්ගය වෙන මතක් කරගන්න.
සක්වෙන්නේ කියන විශ්සියට. ලීවර වර්ගය. හරි. මොකද්ද මේ? මොකද්ද මේ? අඳුර ගන්න පුළුවන්. wheelbarrow හොඳයි අඳුර ගන්න සතුටුයි. හරි. wheelbarrow මගේ චිත්‍ර අඳුර ගන්න මේ wheelbarrow. හරි. මේක මොන වර්ගයේද? ඉක්මනින් බලන්න. දෙවන වර්ගයේ දෙවන වර්ගයේ. දෙවන වර්ගය දෙවන වර්ගයේ. හරි. ඔන්න කට්ටිය කියන දෙවන වර්ගය කියලා. බලමු ඇත්තද කියලා. දෙක. ඔව් අපි ඔන්න දාලා බලමු. හරි. පුතේ අපි මෙතනින් උස්සන්නේ මේකේ. ආයාසය මෙතන. හරි. මෙතනින් තමයි මේකේ මොකද්ද? බරය දෙන්නේ නේද? භාරය දෙන්නේ වෙන්නේ මෙතනින්. ඔන්න එතකොට භාරය ඊට පස්සේ ධරය. එතකොටත් මොන පිළිවෙලට දාන්නේ? මොකද්ද? මොන පිළිවෙලට දාන්නේ? ආයාසය ධරය ආයාසය මොන පිළිවෙලට දාන්නේ? ආයාසය භාරය ධරයනේ. එතකොට ආයාසය භාරය ඔන්න මේක තමයි දෙවන වර්ගයේ දීවර. ආයාසය තමයි පළවෙනි වගේ මැද තියෙන්නේ. දෙවෙනි එක තියෙන්නේ භාරය, තුන්වෙනි වගේ ධරය. ඇත්තද මම කිව්වා? හරිද මම කිව්වා? වැරදි නේද? ධරය භාරය ආයාසය නේ. හරි පළවෙනි වගේ ධරය, දෙවෙනි වගේ භාරය, තුන්වෙනි වගේ ආයාසය. ධරය භාරය ආයාසය. ධරය භාරය ආයාසය. මොකක් හරි අදාගන්න. ධරය භාරය ආයාසය. ඔන්න ඔය පිළිවෙලට තමයි මේ පළවෙනි වර්ගයේ වගේ මැද තියෙන්නේ ධරය, දෙවෙනි වර්ගයේ මැද තියෙන්නේ භාරය, තුන්වෙනි වර්ගයේ මැද තියෙන්නේ ආයාසය. ධරය භාරය ආයාසය. හොඳයි. ඔන්න එතකොට ඒක දෙවෙනි වර්ගයේ ලීවර. ඊට පස්සේ ඔන්න මේක බිලී පිත්ත. හරි. බිලී පිත්ත කියන්නේ. හරි. බිලී පිත්තේ හරි. අතින් මේ කරගෙන කන්නේ උස්සන එකක් කියලා හිතන්න. හරි. උස්සන එකක් කියලා හිතන්න. එතකොට හරි. ඔන්නම දැන් මෙහා බිලී බාන. හරි. මේ බිලී පිත්ත කුමන ලීවර වර්ගයේද? පළවෙනි වර්ගයේ කීයද? පළවෙනි පළවෙනි වර්ගය. බිලී පිත්ත. පළවෙනි වර්ගයේදී බිලී පිත්ත. එතකොට පිළිපිත්ත කියලා කියන්නේ පිළිපිත්ත කියන්නේ පළවෙනි වර්ගයේ නෙමෙයි. හරියට බැලු බැලමට තේරෙනවා මට තිබුණේ මුලින් පළවෙනි වර්ගයේ මේ කියන්නේ. මෙහෙම කියන්නේ. ඈ එහෙම නේ පිළිපිත්ත මෙහෙම තියලා මෙතනින් මෙහෙම උස්සනවා කියලා තියෙනවා. හරි. මම පෙළපොතෙන් බලලා මම මේ කියන්නේ මෙතනින් කියලා මෙහෙම උස්සනවා කියලා කියන්නේ. හරි. එතකොට මේක පළවෙනි වර්ගයේ නෙමෙයි. අපේ රඳව ගන්න මෙන්න මෙතනින්. දරේ තියෙන මෙතනින්. මෙතනින් තමයි උස්සන්. හරි. එතකොට මෙතන තමයි දරය. මෙතන තමයි මොකද්ද ආයාසය. මෙතන තමයි භාරය. භාරය අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතන තමයි ආයාසය. එතකොට මේ කීවෙනි වර්ගයේද? පළවෙනි වර්ගයේද? මේ කීවෙනි වර්ගයේද? තුන්වෙනි වර්ගයේ ලීවරයක්. හරි. ඔන්න ඔය විදිහට ලීවර වර්ග තුනකුත් අපි ඔන්න දැන් අඳුරගත්තා. ඉතින් එහාට තියෙන ගණන් හදන්න අපිට පොඩ්ඩක් ඒ ගණන් හදන්න කලින් අපි ඉක්මනටම ලියාගමු ලීවර වර්ග තුන ගැන. හරි. ඊට කලින් මාතෘකාව දාගන්න ලීවරයක කොටස්. හරි. ඊට කලින් මාතෘකාව දාගන්න ලීවරයක කොටස්. හරි. ලීවරයක කොටස්. හොඳයි. ලීවරයක කොටස් කියලා මාතෘකාව දාගන්න. මාතෘකාව දාලා ආයෙත් අර මොකද්ද
අලවංගුවකින් හරි අලවංගුවකින් මේක උස්සන්න බලන්න මම මේකට මොකක් හරි වාක්‍යයක් මම මතක් කරන් තාම සෙට් වෙන්නේ නැහැ මට වාක්‍යයක් මේකට අලවංගුවෙන් උස්සේ එක අඳින්නේ ආයෙත් දැන් දන්නවා හරිද එන්දාද ඇන්දස එන්දා හංසමාල ඇහෙනවද මාව හොඳයි හරි පියම ලියමු හරිද මේ ලියන්න පළවෙනි එක කියලා දාලා ලියන්න හරි එක කියලා ලියන්න කාර්යය සිදු කිරීමට අප විසින් යොදන බලය ආයාසය ලෙස හඳුන්වයි අප විසින් යොදන බලය ආයාසය ලෙස හඳුන්වයි ඊළඟට ලියන්න බලයක් යොදා එහෙම නැත්නම් එහෙම ලියන්න ඔව් එහෙම ලියන්න බලයක් යොදා මැඩ පවත්වන වෙනම දෙක කියලා දාලා ලියන්න බලයක් යොදා මැඩ පවත්වන එනම් එසවීමට තැත් කරන භර භාරය ලෙස හඳුන්වයි
භාරය ලෙස හඳුන්වයි. ඊළඟට 3 ඒ ප්‍රශ්නේ මම ප්‍රශ්න දුන්නා. එහෙම කිව්ව. මොකද්ද අපි කිව්වේ? බලයක් යොදා මැඩ පවත්වන වස්තුවේ භර එනම් එසවීමට තැත් කරන බර භාරය ලෙස හඳුන්වයි. ඊළඟට හරි ඊළඟ ඔතන තූරියා එසවීමට තැත් කරන බර භාරය ලෙස හඳුන්වයි. හරි ඊළඟ ලියන්න ආයාසය සහ භාරය සන්තුලනය කරන එනම් ආයාසය සහ භාරය දරා සිටින ලක්ෂ්‍යය ධරය ලෙස හඳුන්වයි. හරි ධරය ලෙස හඳුන්වයි. ඊළඟට හරි ඊළඟ එක යන්න ඊළඟ තර ලකුණක් දාලා ලියන්න නැහැ මාතෘකාව දාන්නකො ලීවර වර්ග කියලා. ලීවර වර්ග කියලා මාතෘකාව දාලා යටින් ලියන්න මෙන්න මෙහෙම
ආයාසය භාරය සහ දරය ආයාසය භාරය සහ දරය මොකක්ද සර්? ආයාසය භාරය සහ දරය පිහිටන ආයාසය භාරය සහ දරය ආයාසය භාරය සහ දරය පිහිටන අනුපිළිවෙල අනුව ලීවර වර්ග තුනකි නෑ දැන් කියන වාක්‍ය මාතෘකාවක් නෙමෙයි වාක්‍යයක්. තලොක් දාලා ලියන්න කිව්වේ. ලීවර වර්ග තුනකි. මාතෘකාව ලීවර වර්ග. හරි. ඊළඟට ආයාසය, ධරය, භාරය, පීඩන ස්ථානය අනුව ලීවර වර්ග තුනකි. හරි. ඒකටම ලියන්න. නමුත් සම්මතයක් ලෙස ලීවර වර්ග කිරීමේදී භාවිත කරනු ලබන්නේ ධරය පිහිටි ස්ථානයයි. නමුත් සම්මතයක් ලෙස ලීවර වර්ග කිරීමේදී භාවිතා කරනුයේ ධරය පිහිටි ස්ථානයයි. හොඳයි. හරි. අපි ලීවර වර්ග තුනම එකවර ලියමු නෝට් එක. හරි. ඒ කියන්නේ වගුවකට අරගෙන අපි එකවරම විතර අපි ලේසි සංසන්දනය කරලා මතක තියාගන්න. සහ මේ සියලුම දේවල් වලදී ඔයාලා හරි මේ සියලුම දේවල් වලදී ඔයාලා මොකද කරන්න ඕන? මේ උදාහරණ ලියන්න ඕන සහ රූප අඳින්න ඕන. හරි. උදාහරණ ලියන්න ඕන සහ රූප අඳින්න ඕන. හරි. හොඳයි. මෙහෙම ලියන්නකො. ලියන්න. වගුවක් අපි ගහමු. හරි. වගුවක් ගහමු මෙහෙම. පොතේ ඉඩ තියෙන විදිහට ගන්න මං හිතන්නේ පොඩි පොත්වල නම් හරස් අතර ඇති. ලොකු පොත්වල නම් අනිත් අතරත් ඇති වෙන්නේ. හරස් අතර ගන්න දෙකේම. සෝරි. ඊට කලින් මට පොඩි දෙයක් මිස් වුණා ලියන්න නෝට් එකේ. හරිද? නෝට් එකේ පොඩි දෙයක් මිස් වුණා ලියන්න. හරි. මෙන්න මේක ලකුණු කරගන්න අපි අර ආයාසය භාරය දරේ නම් කරමු දැන්. මේක ආයාස බාහුව මේක භාර බාහුව කියලා ඉක්මනින් නම් කරගන්න බලන්න. මේක ආයාස බාහුව මේක භාර බාහුව කියලා. මේක ආයාස බාහුව මේක භාර බාහුව. කාටද මේ දෙක හඳුන්වන්න පුළුවන්?
ආයාස බාහුව කියන්නේ මොකද්ද? බාර බාහුව කියන්නේ මොකක්ද කියලා. කාටද හඳුන්වන්න පුළුවන්? මම නිකන් වාක්‍යයක් ගලපලා කියන්න මට. ආයාස බාහුව යන මෙන්න මේකයි, බාර බාහුව යන මෙන්න මේකයි කියලා. ආයාසයයි ධාරයයි අතර තියෙන ඔව්. ආයාසය ධාරය අතර තියෙන මොකද්ද? බාහුව බාහුව, ආයාස බාහුව. ඊට පස්සේ බාහයයි ධාරය අතර තියෙන බාහුව. අපි දෙක ලිව්වේ නැහැ. හරිද? ඒ රූපයන්ද දැන හරි කමන්නේ ඉඩ තියෙනවනේ එතන ලියන්න. ඒත් ඉඩ නැත්තම් ඔයාලගේ පොතේ මෙන්න මෙතන තීරුවක් තියෙනව නේද? පේන්නේ ඔයාලට. හරි. අර අපි ලියන්න කලින් පොඩි ඉරක් මෙහා පැත්තේ පොඩි තියෙන මෙන්න මේ තීරුව. ඉඩ. අන්න එතන හරි කමන්නේ ලියන්න. හරි. ඒ තීරුවේම හරස් අතර හරි කමන්නේ මේ අතර හරි කමන්නේ ලියන්න. මට ඒක අමතක වුණා. හරි. අපි අර ලියන්න නැතු ඉඩ තියෙන තැන හරස් අතර හරි කමන්නේ ලියන්න. මම ලකුණු කරලා ඉවර වෙලා පළවෙනි එක ආයාස බාහුව යනු ආයාසය සහ දරය අතර ඇති එනම් මොකක්ද සාරා කියන්නේ? ආයාස බාහුව යනු ආයාසය සහ දරය අතර ඇති එනම් ආයාසය යොදන බාහුවයි හරි ආයාසය යොදන බාහුවයි ඊළඟට හරි ඊළඟ ලියන්න බාර බාහුව යනු භාරය සහ දරය අතර ඇති බාහුවයි සාරා කියන්නකෝ. භාර බාහුව යනු භාරය සහ ධරය අතර ඇති බාහුවයි හරි බාහුව හොඳයි හරිද පොගුවක් ඇඳ ගන්න මෙන්න මෙහෙම
හරි කැඳ ගන්න ඊට පස්සේ අපි ආයාසයේ භාරයේ දරය කියන විදිහ අඳින්න ඕන ඔයාලට මේ අතර ඉඳ තියනවා ලියන්නේ නැහැ මට ඒ පැත්තේ ඉඳ නැහැ හින්දාම මේ ලියන්නේ හරි ඉඳ ගන්න බලන්න ඉතින් ඇඳස හරි හරි යටින් තියෙන අතු පාටින් තියෙන එක ලියා ගන්න
හරි මේ තුනක් තියාගන්න හොඳයි දැන් මොකද කරන්න ඕන මේ වගේ තේරුම් ලියන්න ඕන හරි මෙතන තල්ලකුණු දාලා ලියන්න හැමෝම මේ යටින් මොකක්ද මේක මොකක්ද මේක මොකක්ද මේක මොනවද මේවට අපි කියන්නේ අපි ඒවා හඳුන්වන්නේ කොහොමද හරි අපි හඳුන්වන්නේ අපි මතක තියාගන්න ක්‍රමයෙන්ම තමයි හරි අපි කියනවා මොකද්ද භාරයක් ආයාසයක් අතර දරය පීඩනවා නම් ඒවා පළවන වර්ගයේ ඊළඟට කියනවා ධරයක් ආයාසයක් අතර භාරය පීඩනවා නම් ඒවා දෙවන වර්ගයේ තුන්වෙනි කියනවා ධරයත් භාරයත් අතර ආයාසය පීඩන අපි ඒවට කියනවා තුන්වන වර්ගයේ කියලා හරි ඔය විදිහටයි අපි ලීවර වර්ග තුන හඳුන්වන්නේ ඒකට සරල දෙයක් එක හරි ඔයාලට පළවෙනි ලීවර වර්ගය හඳුන්වන්න කියලා මොකද කරන්නේ කෙලින්ම මතක් කරනවා කවුද මැද තියෙන ආධාරය එතකොට ධනිත් දෙන දෙපැත්තේ තියෙනවා නේ එතකොට කෙලින්ම භාරය ආයාසය අතර භාරය ආයාසය අතර දරයේ පිහිටයි නම් මෙය මොන වීර්යමද පළවෙනි වර්ගයේ ලීවරයකි මේ දෙන මාරු වෙන්න පුළුවන් දෙපැත්තට පැහැදිලි වුග පැහැදිලි වේදෙන දෙපැත්තට මාරු වෙන්න පුළුවන් හරි ඊයන් මෙන්න මෙහෙම පළවෙනි තල ලකුණ දාලා මෙන්න මෙතන ඊයන් පළවෙනි තල ලකුණ දාලා යන්න ආයාසයත් භාරයත් අතර ධරය ක්‍රියා කරන ආයාසයත් භාරයත් අතර ධරය ක්‍රියා කරන ආයාසයත් භාරයත් අතර ධරය ක්‍රියා කරන ලීවර ධරය ක්‍රියා කරන ලීවර පළමුවන වර්ගයේ ලීවර ලෙස මොකක්ද දරේ ක්‍රියා කරන ලීවර පළමුවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි පළමුවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි ඊළඟ තල ලකුණ දාලා ලියන්න මේ කියන්නේ ධරයත් ආයාසයත් අතර දෙවෙනි එක ලියන්නේ ධරයත් ආයාසයත් අතර මේකේ ධරයත් ආයාසයත් අතර භාරය පිහිටන ලීවර දෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි දෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි දෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි
හරිද? ඊළඟට මේක ලියන්න ධරයත් භාරයත් අතර ධරයත් භාරයත් අතර ධරයත් භාරයත් අතර ධරයත් භාරයත් අතර ආයාසය පිහිටන ලීවර ආයාසය පිහිටන ලීවර ආයාසය පිහිටන ලීවර තුන්වන වර්ගයේ ලීවර ලෙස තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. මේ ඒක නෙමෙයි. අර මේ හතර දෙනාගේ සෙට් එකේ කට්ටිය හැලෙනවනේ දැන්. කොහොම මේ කවුද රිෂ්මි මල්ෂා තරහ වෙනක් දන්නේ යාළුවෝටිනේ. නිමාෂා නම් ගිය සතිය ආවා. ඩිලිෂි පේන්නේ නෑනේ ඩිලිෂි. සෑහෙන දවසක් තිස්සේ. පොඩ්ඩක් කතා කරලා බලන්න මොකද එන්නේ නැත්තේ කියලා. ඉගෙන ගන්න එන්න කියන්නේ පාන්තිය. හරි. ගැටලුව මොකක්ද මොනවා හරි වෙන ගැටලුවක් නම් ආව දැනුවත් කරන්න කියන්න. හරි. කොටම වඩා ඉගෙන ගන්න දේ අංක 1 හරි අනිත් දේවල් පස්සේ බලන්න. හරිද? එයාට පොඩ්ඩක් කියන්න. මොනවා හරි ගැටලුවක් නම් ආව පොඩ්ඩක් දැනුවත් කරන්නයි කියලා. ඒකට අපි කතා කරලා ඉස්තුම් අරගන්න පුළුවන් නේ. හොඳද? ඊට පස්සේ තා පුංචි අමතර දෙයක් මම කියන්නම්. හරි? දැන් මොනවා හරි දෙයක වාසියක් තියෙනවා නම් ඒ කියන්නේ අපි යාන්ත්‍ර වාසිය අපි යාන්ත්‍ර වාසිය කියලා අපි හොයනවා. ඒක එකට වැඩි සාමාන්‍ය. ඒ කියන්නේ එකට වැඩි කියලා කියන වාසිදායක සාමාන්‍ය. හරි? යාන්ත්‍ර වාසිය වාසිදායක. හැබැයි මේ තුන්වන වර්ගයේ ඒ වගේ යාන්ත්‍ර වාසිය එකට අඩුයි. සාමාන්‍යයෙන් මේ දෙන්නගේ යාන්ත්‍ර වාසිය එකට වැඩි. ඒ කියන්නේ යාන්ත්‍ර වාසිය 2 3 4 ඔහම අගයන් තියෙන්න පුළුවන්. හරි එකට අඩු අගයන් එන්නේ නැහැ. භාගය වගේ එහෙම අගයන් එන්නේ නැහැ. ඒ කියන්නේ අඩුයිනේ. එහෙම වෙන්නේ නැහැ. හරි. මේකේ යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. හරි. ඒකට හේතුව තමයි මේ තුන්වෙනි වර්ගයේ ලීවර වල අපි අර බිලී පිත්තනේ. හරි. මෙතනින් බරක් තියෙනවා. හරි මෙතන මේ දෙන්න අතර දුර අඩුයි. බාර බාහුවේ දිග වැඩි. හරි. බාර බාහුවේ දිග වැඩි. හරි. ආයාස බාහුවේ දිග අඩුයි. එතකොට බාර බාහුවේ දිග වැඩි වෙලා මේ ආයාස බාහුවේ දිග අඩු වෙද්දී යෙදිය යුතු ආයාසය හරිද? يعني මෙතනින් යොදන්න ඕන බලය මේකට වඩා වැඩි වෙනවද අඩු වෙනවද? හිතන්න බලන්න. මේක ගොඩාක් දිගයි. මේක පොඩි. එතකොට මෙතනින් යොදන්න ඕන ආයාසය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. හරි. පොඩ්ඩක් නිකන් හිතන්නකෝ දන්නක් හරිද? මම ගාව බරක් තියෙන දන්නක් නෑ මම මේක අරගන්න. හරි. මේකේ එහා පැත්තට බරක් එල්ල ගන්න තිබ්බනම් මොකක් හරි නේද? මේක බලන්න. හරි. මේකක් නෑනේ. හරිද? දැන් ඉතින් මේකේ අග්ගිස්සේ ලොකු බරක් තියෙනවා මේ එල්ල. හරි. එතකොට මම මේ බර බැලන්ස් කරන්න මෙතනින් සෑහෙන ලොකු බලයක් දෙන්න ඕන. හරි. මෙතනින් ගොඩ ලොකු බරක් මේ මෙල්ල යනවා. ඒ නිසා සෑහෙන ලොකු බරක් මෙහෙම දෙන්න ඕන. හරි. එතකොට ඔන්න මේකෙදි අපි යොදන්න ඕන ආයාසය වැඩි අර අපි කියමු පහසුව නෑනේ. අපි දැන් කිව්වේ ගලක් උස්සන්න ගලේ බර වැඩි. ඒකට අපි යොදන්න අඩු බලයක් එහෙම කියලා. හැබැයි මේකේ පොඩ්ඩක් ඒක වෙනස් නේ. මේක පොඩ්ඩක් ඒක වෙනස්. හරි මෙතන මෙහෙමනේ. මෙහෙමනේ හරි අමාරුයි මේක. හරි. මෙතනින් බරක් තියෙන මෙහෙම උස්සන්න හරි අමාරුයි. මොකක්ද මේකේ තියෙන වාසිය එතකොට? ඇයි මෙහෙම සරල යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ? දැන් මාළු අල්ලන්න නම් මෙහෙමනේ අපි උස්සන්න මේක වැරදි මලකුණු කරලා තියෙනවා. හරි. මේක. හරි. එතකොට අපිට
මෙතනින් වැඩි බරක් කියන්නේ මාළුවාගේ බරට වඩා වැඩි බරක් මෙතනින් අපි දෙන්න ඕන. හරි. මොකද්ද මේකේ වාසිය තියෙන්නේ? දැන් හිත මාළුවාටත් වඩා වැඩි බරක් දෙන්න ඕන කියන්නේ කොහොම මේක වාසියක් නැහැ නේ අවාසිය. මොකද්ද මේකේ තියෙන වාසිය එතකොට? මේකේ තියෙන වාසිය තමයි බලන්න. හරි. මේ ආයාසයේ පොඩි දුරක් යද්දි භාරය මොකද වෙන්නේ? වැඩි දුරක් ඉහළට එසවෙනවානේ. ආයාසයේ පොඩි දුරක් යද්දි මේ බලන්න ආයාසයේ පොඩි දුරක් යද්දි භාරය මොකද වෙන්නේ? වැඩි දුරක් ඉහළට එසවෙනවා. ආයාසයේ පොඩි දුරක් යද්දි එතන ආයාසය හරි. ආයාසයේ පොඩි දුරක් යද්දි මොකද වෙන්නේ? භාරය ආයාසය යන දුර බලන්න. ආයාසය යන්නේ මෙන්න මෙච්චර පොඩි දුරක් මෙච්චරයි. හැබැයි එතකොට භාරය මොකද වෙන්නේ? භාරය වැඩි දුරක් එසවෙනවා. අන්න ඕකයි මේකේ තියෙන වාසිය. හරි. මොකද්ද කියන්නේ අපි මේ තුන්වන වර්ගයේ ලීවර වලදී හරිද මේ බාහුවේ දිග වැඩි භාර බාහුවේ දිග වැඩි ආයාස බාහුවේ දිග අඩු හින්දා අපි වැඩි ආයාසයක් දෙන්න ඕන භාරයට වැඩි ආයාසයක් දෙන්න ඕන හරි එතකොට ඒක අවාසියක් විදියට දැනුණාට නෑ ඒක අවාසියක් නෙමෙයි වාසියක් වෙනවා කොහොමද අපි පොඩි දුරක් මේ ආයාසය දපුවාම වැඩි දුරක් භාරය චලනය වෙන නිසා හරි චලනය වෙන නිසා මට කියන්නේ ඒක තේරුණාද කියලා තේරුණාද කියන්නේ මට අයිත් කියලා දෙන්න ඕනද මෙන්න කියන්නේ තේරුණාද කියලා ආයි කියන්නකො සර්. ඔව් මම හිතනවා මටත් වැටෙනවා වඩාත් වැටෙන්නේ කියලා හරි දැන් මෙහෙමයි හරිද ඔන්න පුතේ විලීපිත්ත ඒකට විලීපිත්තේ මෙතන බර තියෙන මාළුවාගේ මෙතන තමයි අපි අල්ලන් ඉන්නේ දරේ තියෙන මෙතන තමයි අපි උස්සන්නේ ආයාසයක් නේද හරි දැන් හිතන්න දැන් බලන්න මේ මාළුවා කියලා හිතන්න හරි මේ ඉන්නේ කවුද මාළුවා ඔන්න බාරය මෙතනින් අපි අල්ලගෙන ඉන්නේ මෙතන තමයි දරය අපි හරි බලන්න මේකේ බරට වඩා වැඩි බරයක් මෙතනින් දුන්නාම තමයි මේක ඉස්සෙනුට හරි වැඩි බරයක් ඉතින් ලොකු බරක් මෙතන අපි ලොකු ආයාසයක් දරන්න ඕන හරිද ඒ ලොකු ආයාසයක් දරන්න ඕනයි හේතුව මෙතන ලොකු ආයාසයක් දරන්න හේතුව තමයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුරට වඩා මෙන්න මේ දුර අඩුයි හරි ඒ කියන්නේ හරිද ඒ කියන්නේ මෙන්න මෙහෙම හරිද ඒ කියන්නේ මේ බාර බාහුව මෙන්න මෙතන ඉඳන් තියෙන දුරට වඩා මේ දුර අඩු නිසා වැඩි ආයාසයක් ඉහළට යොදන්න ඕන. තේරුණාද ඒක? වැඩි ආයාසයක් ඉහළට යොදන්න ඕන කියන එක තේරෙනවද? වෙනින් කියන්නේ වැඩි ආයාසයක් යොදන්න ඕන කියන එක තේරෙනවද? මෙතන මේ දුර වැඩි මෙතන දුර අඩුයි නිසා අපි වැඩි ආයාසයක් යොදන්න ඕන මේ බර උස්සන්න. හරි. හැබැයි වාසිය මොකද්ද මේකද? ඒතකොට අවාසියක් නේද? හරි. මෙයාටත් වැඩිය මේ මාළුවාටත් වැඩිය බලයක් අපි මෙතෙන් දෙන්න ඕන. වාසියක් නෑනේ මේකෙන් බලපුවානේ. මාළුවාටත් වඩා වැඩි බලක් මාළු උස්සන්නේ ඊට වඩා ලේසි. මෙහෙම ගියන් අරන් එන එක උස්සන එක මාළුවා. මොකක්ද මේකේ තියෙන වාසිය ටික? වාසිය තමයි හරි ආයාසය පොඩි දුරක් චලනයේදී බලන්න මේ ආයාසය පොඩි දුර මෙච්චරයි චලනය වෙන්නේ. මෙතන තිබ්බනම් ආයාසයෙන් පොඩි දුරයි. මෙතන තිබ්බ ආයාසය පොඩි දුර. මෙතන බලන්න. මෙතන ආයාසය මගේ ඇඟිලි යන දුර බලන්න. ආයාසය පොඩි දුරයි. හැබැයි භාරය මොකද වෙන්නේ? ආයාසයේ පොඩි දුරක් යන්නේ. මේ භාරය වැඩි දුරක් යන්නේ. හරි. ආයාසයේ පොඩි දුරක් යන්නේ භාරය වැඩි දුරක් යන්නේ. ඔන්න ඕක තමයි මේකේ වාසිය. තේරුණාද කියන්නේ ආයෙත් මනින්ම? තේරුණාද කියන්නේ? තේරුණාද? නැද්ද? හරි. ඔව්. එතකොට අන්න ඒ නිසා මේක වාසිය කියලා කියන්නේ නැත්නම් මේක ඇත්තටම වාසියක් නෙවෙයි අපිට හොයාගන්න බෑ. හරි. ඉක්මනට ඒක ලියමු අපිට අරුවක් දාලා. ඉතින් ඒක අරුවක් දාලා ලියන්න. හරි. අරුවක් දාලා ලියන්න. හොඳයි. හරි. අරුවක් දාලා ලියන්න. මෙම ලීවර වර්ගයේදී මේකෙදි විතරක් ඈ මෙම ලීවර වර්ගයේදී භාර බාහුව මෙම ලීවර වර්ගයේදී භාර බාහුව
භාර බාහුව මෙම ලීවර වර්ගයේදී භාර බාහුව ආයාස බාහුවට වඩා දිගින් වැඩි නිසා හරි මෙම ලීවර වර්ගයේදී භාර බාහුව ආයාස බාහුවට වඩා දිගින් වැඩි නිසා හරි මෙම ලීවර වර්ගයේදී අපෝ එකමයි කියන්නේ මෙම ලීවර වර්ගයේදී ඒ වාක්‍යමයි ආයෙත් කියන්නේ තෝරියා මම මෙතන ලියන්න ඕන වාක්‍යමයි මෙහෙන් ලියන්න මෙම ලීවර වර්ගයේදී භාර බාහුව මෙම ලීවර වර්ගයේදී භාර බාහුව ආයාස බාහුවට වඩා දිගින් වැඩි නිසා වැඩි ආයාසයක් යෙදිය යුතුය එම නිසා මෙහි යාන්ත්‍ර වාසිය එකට අඩුය නමුත් මෙහි ආයාසය කෙටි දුරක් යන විට
භාරය වැඩි දුරක් යයි. භාරය වැඩි දුරක් යයි. එය මෙම ලීවර වර්ගයේ වාසියයි. එය මෙම ලීවර වර්ගයේ වාසියයි. එය මෙම ලීවර වර්ගයේ වාසියයි. හරි. හොඳයි. යෙදිරි නම් මොකද්ද කරන්න ඕන? යෙදිරි නම් මොනවද කරන්න ඕන? දන්නේ නැනේ. මේ හැම එකටම අදාළ නිදසුන් ලියලා හරි ඔය හැම එකටම අදාළ නිදසුන් ලියලා රූප අඳින්න ඕන. හරි මේක යටින් ලියනවා මේකට නිදසුන් කියලා රූපයෙන් දා මේකට නිදසුන් කියලා රූපයෙන් දා මේකට නිදසුන් කියලා රූපයෙන් දා හැම එකටම එකිනෙකට අදාළව නිදසුන් ලියලා රූප අඳින්න ඕන. තමයි ගෙදර වැඩ. වගවීමද? 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 වගවීම. ඔව්. වගවීමයි රූපය අඳින්න. හරි. වගවීමයි රූපය අඳින්න ඕන. හොඳද? ඊළඟ කාරණාව දැනට ඔළුවේ තියාගන්න හෙට 6:00ට පන්ති තියනවාද කියලා. හරි. හෙට රැයට හරියටම පන්ති තියෙන වෙලාවට මම දැනුවත් කරන්න පන්ති තියනවද නැද්ද කියලා හැමෝම ලෑස්ති වෙලා ඉන්න. 6:00ට හෙට පන්ති එන්න මම කියන්නම් ඒ වෙලාවට පන්ති තියනවද නැද්ද කියලා. හරි. පන්ති තියනවද නැද්ද කියලා මම ඒ වෙලාවට කියන්නම්. හොඳයි. එතකොට අපි අද කතා කරේ ලීවර කියන කොටස ගැන. අපිට තාම මේකේ කොටසක් කතා කරන්න තියෙනවා. ඒ ටික හෙට හෝ සෙනසුරාදා අපි කතා කරමු. අදලයි පන්ති මෙතනින් නතර කරමු. හැමෝටම බුදු සරණයි. ඉක්මනින් පන්තියෙන් අයින් වෙලා ලියාගෙන ගණිතයේ පන්තියට ලෑස්ති වෙන්න මේ මොනවාද? මූණේම උදලා කාලා බීලා හරි. හොඳයි. එහෙනම් හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. හරි.